මේ පවතින තත්ත්වය මත අප ඔබට තොරතුරු ගෙනෙන්නේ මේ වසංගත තත්ත්වය පාලනය කරන ඒ පිළිබඳ අවධානය යොමු කරලා ඒ පිළිබඳව නිසි තීන්දුව తీරන ගන්නා ප්‍රධානම මර්මස්ථානයේ බවට පත්වන්නේ මේ වසංගත විද්‍යාව හදාරන වසංගත විද්‍යාවත් එක්ක ගනුදෙනු කරන ඒ විශේෂඥ වෛද්‍යවරු. ඒ නිසා අප මේ සතිය පුරාම පසුගිය සතිය පුරාමත් අඛණ්ඩවම පැමිණියේ වසංගත රෝග විද්‍යාංශයෙන්. මොකද මේ ව්‍යාප්තිය පිළිබඳ හරිම තොරතුරු ගන්න තියෙන්නේ අපිට ඔවුන්ගේ නිසා. මේ සතියේ අපි දෙවෙනි වතාවට එතුමිව කැඳවගන්නේ වසංගත රෝග විද්‍යා අංශයේ වසංගත රෝග විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ වෛද්‍යතුමිනි. අයබෝවන්. අයබෝවන්. මම ගෞරවයෙන් පිළිගන්නවා යලිත් කතා බහට. මේ වෙද්දී පවතින තත් අද පුවත්පත්වල නම් වාර්තා කර තිබුණා පොකුරු 31ක් තිබ්බා. මේ පොකුරු 31කින් 4යි මේ වෙද්දී සක්‍රියව තියෙන අනිත් ඒවා නිවාදවලා තියෙන්නේ කියලා. ඒක එහෙමද? ඔව් දැන් අපි මේ ඉස්සලා අපි බලමු මේ පොකුරක් කියන්නේ මොකක්ද කියලා. පොකුරක් කියලා කියන්නේ අපිට දැන් විද්‍යානුකූලව කියන ක්ලස්ටර් කියන එක මේ ක්ලස්ටර් කියන එක අපිට අපි කියනවා එපිඩිමියොලොජිකලි අපි බලනකොට බලන විදිහකුත් තියෙනවා. නමුත් බාහිරව කෙනෙක් බැලුවොතින් පොකුර කියන එක අර විශාල වශයෙන් පැතිරුණු එක ස්ථානයක් කියන එකට පොකුර කියලා හඳුන්වන්නත් පුළුවන්. ඉතින් විවිධ විදිහට මේක හඳුන්වා දීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අර එළියෙන් බැලුවොතින් අර විශාල වශයෙන් රෝගීන් දකින්න තැන ක්ලස්ටර් එකක් කියලා අදහස් කරෝතින් ඔබ කියන විදිහට ඉතින් අර බාහිරව බල්ලා කියන්න පුළුවන්. නමුත් අපි මම වසංගත රෝග විද්‍යාංශයේ වැඩ කරන වෛද්‍යවරයෙක් විදිහට කියනවා නම් අපිට මේක මේ ක්ලස්ටර් කියන එක අපිට කියන්න බෑ. මේක දැන් එළියෙන් බලලා පෙනෙන ආකාරයෙන් මේක දැන් ක්ලස්ටර් මෙච්චරයි මේ ප්‍රමාණයෙන් ඉවරයි කියන අදහසක් තවම අපිට ඒ තැනට එන්න බෑ. මොකද හේතුව අපි ඒ විදිහට කතා කරනවා නම් අපි කියනවා අර ට්‍රාන්ස්මිෂන් එකක් ඉවරයි කියන්න ඕන අපි. ඒ කියන්නේ එක තැනකින් පටන් ගත්තාම අපි කියනවා අර පුද්ගලගෙන් පුද්ගලයෙකුට හුවමාරු වෙලා රෝගය දැන් ඔන්න ව්‍යාප්තිය නතර වුණා. එතකොට ඒ වගේ එකකට තමයි අපි එතකොට අර ක්ලස්ටර් එකක් කියන්නේ එක පුද්ගලයාගෙන් අපි කියන එකට ඉන්ඩෙක්ස් කේස් එකක් කියලා. ඒ ඉන්ඩෙක්ස් කේස් එකකින් කී දෙනෙකුට ගියාද? ඒකත් ක්ලස්ටර් එකක්. එතකොට ඒ ආකාරයෙන් ඉවර වුණාම තමයි අපිට ඒක ඉවරයි කියන්න පුළුවන්. ඉතින් තවම අපිට ඒ ආකාරයෙන් ඉවරයි කියලා කියන්න පුළුවන් මට්ටමක අපි නැහැ. එතකොට මේ අපිට තව ඒ වගේ එකක් කියන්න නම් අපි ඒ අන්තිම පුද්ගලයාගේ සිට තව සති දෙකක් යන්න ඕන. ඉතින් අඩුම ගානේ සති දෙකක් ගියාම තමයි මේ පුද්ගලයන් ගිහිල්ලා. මොකද දැන් අර ඔබට පෙන්විය හැකි මේ තව ටිකකින් මේ කොයි විදිහටද අපි රෝග ව්‍යාප්තියේදී රෝගය තිබෙන සහ රෝගය නොතිබෙන අය හඳුන්වා ගත්ත ආකාරය. එතකොට ඔබ මේ දිහා බැලුවොතින් පේනවා මේ මුලා කාලයේදී අපි රෝගීන් හඳුනා ගන්නකොට රෝග තියෙන පුද්ගලයන් තමයි වැඩිපුරම හඳුනාගත්තේ. ඒතකොට කාලයත් එක්ක අපිට පුළුවන් වුණා අර දැන් තැඹිලි පාට බැලුවොතින් ඒ තැඹිලි පාට කියන්නේ රෝගය තියෙන පුද්ගලයන්. ඒතකොට නිල් පාට කියලා කියන්නේ රෝගය නොතිබී නමුත් වෛරසය අපි කලින් හඳුනාගත්ත හෝ වෛරසය තියෙන බවට. එතකොට මේ අපි කියනවා අර ඇක්ටිව් සර්වෙලන්ස් ඒ කියන්නේ සක්‍රීය ආවේක්ෂණ රෝග ආවේක්ෂණ කටයුතු වලින් තමයි අර රෝගය නැති පුද්ගලයන් නිල් පාට කොටස අපි හොයාගෙන තියෙන්නේ. ඉතින් මේ මගින් රෝගය සමාජගත වීම වළක්වලා තියෙනවා. ඉතින් විශාල වශයෙන් ඔබට පේනවා අර රෝගය තියෙන කියන එකට අපි සද්ද නැතුව හිටියනම් අපි දකින්නේ අර තැඹිලි පාට අය සහ අර නිල් පාට පුද්ගලයන් රෝගය ව්‍යාප්ත වීම තුලින් තව විශාල වශයෙන් රෝග වැඩිවීමක් අපිට දකින්න පුළුවන්. ඉතින් මෙතන අර අපි මේ රෝගීන් ටික වේලසන හඳුනා ගැනීම. ඒ කියන්නේ කලින් අපි රෝගාවේක්ෂණ කටයුතුෙන් හඳුනා ගැනීමෙන් මොවුන් සමාජගත වීම අපි අඩු කරලා තියෙනවා. එතකොට අපි දැන් මම හිතනවා අර සමහරලාට අපි උදන් අනන්න හොඳ නැහැ. අපේ සමාජගත වීම සිදු වෙලා නැහැ කියලා. මොකද සමාජගත වීම අඩු වෙලා තියෙන්නේ මේ රෝගාවේක්ෂණ කටයුතු වලදී අර රෝගීන් බවට විශාල වශයෙන් පතුරන්න පෙර මොවුන් හඳුනා ගැනීම තුලින් ඒක නිසා කියන්නේ රෝග ලක්ෂණ මතුවීමට පෙර. ඉතින් ඒක නිසා අපි අර තවම අවධානයේ සිටිනවා. ඉතින් අපි අර මේ කතා කරනකොට මුලින්ම හඳුනාගත්ත සිදි තුනක් තිබුණානේ. නාවික හමුදා සිදුවීම එකක්, සුදුවැල්ල සිදුවීම, ඒ වගේම කෙසෙල්වත්තේ ආශ්‍රිත ප්‍රදේශය. අපි කෙසෙල්වත්තට આવොත් ඒ පැත්ත දැන් සම්පූර්ණයෙන් ඒ පොකුර නිවාරණය වෙලා කියන තැනට. ඔව් මොකද මේ ආරක්ෂක අංශ විසින් මොවුන් එක තැනකට යොමු කිරීමක් සිදු කරගත්තා. ඉතින් ඒ මගින් ඒ ප්‍රදේශයට පැතිරීමේ අවදානම දැනට නැති කරලා තියෙනවා. ඉතින් ඒක මම හිතනවා ඒක ලොකු ජයග්‍රහණයක් රටට. මොකද මේ දැන් මේ ප්‍රදේශය අපි නිරතුරුවම අපි කියනවා අර රැන්ඩම් සෑම්ප්ලින් ක්‍රමයට සහ අවදානම් කණ්ඩායම්. ඒ කියන්නේ නිරතුරුවම කරන ක්‍රියාදාමයක් මගින් අපි බලනවා මේක සමාජගත වීම සිදු වෙලා තියෙනවාද මේ ප්‍රදේශයේ කියලා අර වෙනත් තැනකට යොමු කර බලා ගන්න කණ්ඩායමට අමතරව. ඉතින් ඒ මගින් අපි දකිනවා තවම මේක සමාජගත වීමක් එම ප්‍රදේශයේ සිද්ධ වෙලා නැහැ කියන එක. සුදුවැල්ල ප්‍රදේශයේ තත්ත්වය
සුදැල්ල ප්‍රදේශයත් ඒ වගේම තමයි. ඒ ප්‍රදේශයේත් ඒ විදිහටම අපි එකම ආකාරයට තමයි මේ කටයුත්ත කරගෙන යන්නේ. ඒ අවට ප්‍රදේශවල අවදානම් කණ්ඩායම් සහ නිරතුරුව කරන පරීක්ෂණවලදී හඳුනාගෙන තියෙනවා. ඉතින් අපි හඳුනාගෙන තියෙනවා කාටද මේ රෝගය අපි පරීක්ෂණය කළ යුතු කියලා. ඉතින් ඔබට මෙයක් යම්කිසි පෙන්වන්න හැකි නම් මේ රෝගයට පරීක්ෂණයට ලක් කළ යුතු පුද්ගලයන් අපි හඳුනාගෙන තියෙනවා. ওই ආකාරයට තමයි අපි මෙතන කලක් සිදු කළෙත්. නමුත් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේකේ අර ඔබට පේනවා ඇති අවදානම් කණ්ඩායම් සහ නිරතුරුව කරන කියන අර උඩ අපි රෝහල් සහ කමියුනිටි කියලා අඳුනගෙන තියෙනවා. එතකොට ප්‍රජාවේ ඔබට පේනවා අර ප්‍රජාව නිල් පාට පැත්ත. නිල් පාට ප්‍රජාවේ කොයි කණ්ඩායම් අපි කරන්න බලාපොරොත්තු වෙනවද කියලා. ඉතින් ඔවුන් තමයි PCR පරීක්ෂණයට ලක් කරන්නේ. ඉතින් දැන් මම මේක කියන්නත් හේතුව තමයි දැන් හැමෝම හිතනවා මටත් PCR පරීක්ෂණය කරගන්න ඕන. එතකොට මම කොරෝනා රෝගය නෑ කියන තත්ත්වයටපත් වෙයි කියලා. එහෙම වෙන්නේ නෑ. එහෙම වෙන්නේ නෑ. අපි මේ කල යුතු කණ්ඩායම් හොය තමයි කරන්න ඕන. එහෙම නැත්නම් අපිට රෝගියෙක් මුණ ගැහුණා නම් තමයි කරන්න ඕන. නැතුව අපි දැන් අපි හිතමු දැන් ඉස්සරහට ඉදිරියේදී අපි දකින දෙයක් තමයි දැන් මේ සාමාන්‍ය තත්වයට අපි පත්වන්න යන වෙලාවේදී අපි හිතනවා අපි ආයතනයේ සෑම සියලු දෙනෙක්ම අපි පරීක්ෂණයට ලක් කරොත් අපිට කොරෝනා නැහැ කියලා අදින්නම් පටන් ගන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ. මොකද අපි දන්නේ නැහැ රෝගියෙක් මුණ ගැහිච්ච කෙනෙක් ඉන්නවා නම් ඔහුට බීජ ඖෂධ සමය කියන එක පහ වුණොත් ආය රෝගය වැළඳීමේ අවදානම තියෙනවා. ඉතින් මේ PCR පරීක්ෂණය කරයි කියලා දැන් අපි කොරෝනා ෆ්‍රී කියලා එහෙම වෙන්නේ නැහැ. ඒක නිසා අපි අර ක්‍රමානුකූලව විද්‍යානුකූලව කරන පරීක්ෂණ වලට ලක්වීම තුලින් තමයි අපිට මේ වෛරසයෙන් බේරිලා මේ රෝගී තත්ත්වයෙන් බේරෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම හිතනවා අර මේ අපි ක්‍රමානුකූල ක්‍රමවේදයකට විද්‍යානුකූල ක්‍රමවේදයකට පරීක්ෂණයට ලක් වෙන්න ඕන. කළ යුතු පුද්ගලයන්ට කරන්න ඕන. හැබැයි ඉතින් අනවශ්‍ය විදිහට ඒක පරීක්ෂණයට ලක්වීම තුලින් අපි අර කියනවා අර false security එකක්. දැන් මට චෙක් කරා අපේ ආයතනයත් චෙක් කරා අපේ සෑයුමත් චෙක් කරා දැන් පරීක්ෂණයට ලක් කරලා තියෙනවා. දැන් අපිට අවදානමක් නැහැ කියන අර අපි කියනවා අර බොරුවට අපි හිතනවා අපිට අවදානමක් නැහැ කියලා. ඒක නිසා අපි අර පරිස්සම් වෙන්න තියෙන කටයුතු වලින් පොඩ්ඩක් ලිහිල් වෙන්න බලනවා. ඒක නිසා එහෙම කරයි කියලා අවදානම නැති වෙන්නේ. අර මේ අපිට බේරීමට තියෙන වැළැක්විය යුතු කටයුතු වල නිරතුරුවම යෙදිය යුතුමයි. යම් හිතේ චකිතයක් තියාගත යුතුයි. යම් ඕනවට වැඩිය නිදහස් කරගන්න පුළුවන් පරිසරයක නෙවෙයි කියන කාරණේ බොහොම පැහැදිලි. දැන් එතනින් එනකොට අපිට දැන් තේරෙන දේ තමයි මේ වක්‍රය ඉහළට යන එක නවත්ත ගන්න කියන ඉල්ලීම තමයි අපි මුල සිටම කරේ. හැබැයි දැන් අපේ වක්‍රය ඉහළට ගිහින් තියෙනවා. මේක බොහොම ඉක්මනින් පහළට ඊද මේක ආය වෙනස් වෙන්න පුළුවන්ද? ඒ සම්බන්ධයෙන් මොකක්ද ඔබේ අදහස? දැන් ඔබ ඉස්සෙල්ලා පෙන්නුවේ වක්‍රය තමයි. ඒ වක්‍රය තමයි අපි පොඩ්ඩක් අර රෝගී තත්ත්වයට පත් වුණු නොපත් වුණු කියලා දෙකට බෙදලා පෙන්නුවේ. ඒ වක්‍රය තමයි. දැන් ඔබට පේන්න ඒකේ ඒ වක්‍රය පහළට ඇවිල්ලා තියෙනවා. නමුත් දැන් අද ඊයේ දිනේ ටික ඔතන එකතු කරලා නැහැ. ඊයේ දිනේ ඔබ කිව්ව 15වත් එකතු කරාම එතකොට තවත් ටිකක් වක්‍රය පහළට ඇවිල්ලා. මොකද ඔතන 30 ගානක් තමයි අන්තිම වක්‍රය තියෙන්නේ. එතකොට දැන් අපි එහෙම බැලුවොත් දැන් මේක ඉහළ ගියේ දැන් ඒක බැලුවොතින් අර නිල් පාට අපි ඉස්සෙල්ලා පෙන්නුවා නිල් පාට ස්ථායි විශාල වශයෙන් තියෙනවා. එතකොට නිල් පාට කණ්ඩායම විශාල වශයෙන් තියෙනවා කියලා කියන එකේ තේරුම තමයි අර රෝගීන් නොවන කණ්ඩායමත් හඳුනාගෙන තියෙනවා. එතකොට ඒ මගින් මේක දැන් රෝග ව්‍යාප්තිය අර දිගටම පැතිරගෙන යන එක පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. නමුත් අපිට තවත් අවදානම තියෙනවා. තව ටික කලකින් තවත් පොඩි වැඩිවීමක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ අපි දැන් දිගටම වසංගත රෝග පිළිබඳව හිටපු ආයතන නිසා මට කියන්න පුළුවන් මේ දැන් අපි දැක්කපු ඉහළට ගිහිල්ලා පහළට ආව එක තව ටික දවසකින් තව අපි කියනවා අර එක ඉන්කියුබේෂන් පීරියඩ් එකක් ආයෙ පහ වුණා තව ටිකක් වැඩිවීමක් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙම වැඩි වෙලා තමයි ඒක අඩු වෙලා යන්නේ. ඉතින් අපි ඒ වැඩිවීම වැඩි වෙලා අඩු වෙන එක අඩුතත් මට්ටමක තබා ගන්න මේ සමාජයේ සෑම දෙනෙකුටම වගකීමක් තියෙනවා. ඒ කියන්නේ මේ වැළැක්වීමේ කටයුතු වල නියැලෙන්න. නාවික හමුදාවේ සිද්ධිය වාර්තා නොවුණා නම් අනපේක්ෂිත විදිහට එහෙනම් අපි හිටියේ වක්‍රය පහළට යන තැනකද හිටියේ? ඇත්තටම ඔව්. අපි බොහොම පහළ තැනක තමයි හිටියේ. අපි හිතුවා බොහොම ඉක්මනට මේ රට සාමාන්‍ය තත්ත්වයටපත් වෙනකොට රෝගීන් නැතිම තත්ත්වයකට යන්න පුළුවන් කමක් තියෙනවා කියන තැනක තමයි අපි බලාපොරොත්තු වෙලා හිටියේ. එහෙම වෙලා අපි හිතුවා පොඩි වැඩිවීම අඩුවීම එක්ක අපිට පුළුවන් වෙයි යම්කිසි තැනකට ගිහිල්ලා එතකොට ඊළඟට පිටරටින් ඉඳන් එන අය අපි හොඳට රැක බලා ගැනීම තුලින් සමාජගත කරනකොට වුණ වෛරසය නොමැති බවට සහතික වීම තුලින් අපිට පුළුවන් වෙයි කියලා මේ රෝගයෙන් මිදෙන්න. නමුත් අපිට දැන් තියෙන අවදානමුත් අපි කොහොම හරි ඉතින් උත්සාහයක් දරමු කොහොම හරි මේ රෝග වළක්වා ගැනීමේ කටයුතු වල නියැලෙන ගමන් මේකෙන් වැළකෙන්නේ කොහොමද කියන එක. තවමත් තියෙන්නේ අර
සම්බන්ධිත පාර්ශවයන් අපි කියන්නේ ට්‍රේස් කරගන්න පුළුවන් කියන කාරණා තමයි වෛද්‍යවරුන් නිතරම කියපු දේ. තාමත් ආසාදිතයන් සහ ඔවුන් හා බැඳුණු පිරිස අපේ අතේද තාමත් ඉන්නේ නැත්නම් මිදුණු පාර්ශවයන් ඉන්නවද මේ අතර? දැන් ඇත්තටම ඔබ අහපු අර මම මුලින්ම මගෙන් අහපු ප්‍රශ්නේ මේ පොකුරු 4යි කියන එකේ තේරුමත් ඒක තමයි. ඒ කියන්නේ අපිට ඒක මේ මම නම් 4 කියන එකට සීමා වෙන්නේ නැහැ. මොකද ඊට වඩා අපිට තියෙනවා අර ඒක ඇතුළට ගියාමත් විද්‍යානුකූලව බැලුවොතින් තව අපිට හිතන්න පුළුවන් ඊට වඩා සංඛ්‍යාත්මකව කියනවා නම්. නමුත් අර කියන කතන්දරේ ඒක තමයි. ඒ කියන්නේ අපි තාමත් අර කාගෙන් කාටද ගියේ මේක කොයි ආකාරයෙන්ද රෝගේ ව්‍යාප්ත වුණේ කියන එක තවමත් දන්නවා. සෑම සියලු දෙනෙකුටම වගේ. ඉතින් ඒ ආකාරයෙන් ඉන්න නිසා තමයි අපිට අර කියන්නේ අර අපිට තාම අර රෝගේ අල්ලගෙන ඉන්නවා. අපිට කියන්න පුළුවන් මේක කාගෙන් කාටද වැළඳුනේ කියලා. ඉතින් එහෙම නැතුව අපිට තාම රෝගය කොහොමද වැළඳුනේ කියලා කියන්න බැරි ප්‍රමාණයට සමාජගත වෙලා නැහැ. දැන් මෙහෙම බලන් ඉන්නකොට හිතෙනවා වෛද්‍යතුමේ මරණ 7යි වාර්තා වුණේ. ඉතින් අනිකුත් වසංගත ලංකාවට ආවහම ඒවා මීට වැඩි සමාජයට ලොකු ප්‍රශ්නයක් ඇති කරා. ඉතින් මේ මරණ 7ක් වාර්තා වෙන්නේ ආසාදිතයනුත් වාර්තා වෙනවා සෞඛ්‍ය පද්ධතිය උන්ට දාලා ප්‍රතිකාර කරනවා. එහෙම තියෙන තත්වයකට රට සාමාන්‍ය කිරීම කරන්න පුළුවන්ද? ඉතින් මගේ අදහස තමයි රට සාමාන්‍ය කළ යුතුයි. ඉතින් මේ රෝගය කියලා අපි රටක් වහගෙන දැන් අපි මාසයක් බලාගෙන හිටියා. දැන් මාසෙකමාරකටත් එන්න ආවා. මාසෙකට පස්සේ පොඩි ලිහිලක් දුන්නා. ඉතින් මේ සාමාන්‍ය තත්ත්වයට රටපත් විය යුතුයි. ඒක තමයි මගේ අදහස. හැබැයි රට සාමාන්‍ය තත්ත්වයටපත් වෙනකොට මේ රෝගය වැළැක්වීමට තියෙන කටයුතු ඒ විදිහට කරන්න ඕනේ. හැබැයි මේ වැළැක්වීමට කියලා හිතලා කරන කටයුතු සමහර රෝගය මේ ව්‍යාප්ත වීමට හේතුවක් වෙන්නත් පුළුවන්. මම උදාහරණයක් කියන්න කැමතියි මේ දැන් අර අපි හැමෝම දාන මාස්ක් එක දාන එක. එතකොට මේ මාස්ක් එකක් දානවා කියන එකෙන් අපිට ආරක්ෂාවක් ලබා ගන්න නෙමෙයි දාන්නේ. ඒතර ආරක්ෂාවක් ලබා ගන්න දැමීම තුලින් රෝග ව්‍යාප්තියට තුඩු දෙන කාරණා වලින් වැළකෙන්න ඕන. ඒතර මේක දැම්මනම් මේක අල්ලන්න හොඳ නැහැ. එතකොට මේක මාස්ක් එකක් දාන්න කියන නීතියක් දානව නම් ඒ වෙලාවට තියෙන්න ඕන විස බීජ නාශක විදිහට ප්‍රමිතියකින් යුතු මාස්ක් එකක් පුද්ගලයාට ලබා දිය හැකි තත්ත්වයක් තියෙන්න ඕන. මොකද අපිට ඉන්නවා අපේ සෑම තරාතිරකම පුද්ගලයන් ඉන්නවා. එතකොට මේ සේවාවන් ලබා ගන්න සෑම තරාතිරකම පුද්ගලයන් මේ ආයතන වලට යනවා. එතකොට අපිට තියෙන්න ඕන සෑම තරාතිරකම පුද්ගලයෙකුට මේ අපි හිතන තියෙන පුද්ගලයාට නැති වුණත් නැති පුද්ගලයාට දීමේ හැකියාවක් ඒ ආයතන වල තියෙන්න ඕන. එතකොට නියමිත ප්‍රමිතියකින් යුතු. එතකොට ප්‍රමිතියක් නැති යම් කිසි රෙදි කෑල්ලක් හෝ යම් කිසි දෙයක් මුහුණේ බැඳ ගන්න කියන එක සුදුසු නෑ. ඊළඟට අපි දැකපු දෙයක් තමයි මේ අපි දැන් දාන්න කියනකොට අර ඒක ලබා ගැනීමේ හැකියාව මුදල් දී ලබා ගැනීමේ හැකියාව නැති පුද්ගලයා මොකද කරන්නේ? කවුරු හරි විසිකරන එකක් අරගෙන ඒක බැඳ ගන්නවා. ඉතින් මේක ඊටම තවසනාවන්ත තත්ත්වයක්. අපි මේ පහුගිය ටිකේම දැක්ක මේකට අපි කතා නොකර ඉන්නත් හොඳ නැහැ. ඒ වුණාට ඉතින් කතා කරනකොට ඇයි එහෙම කියන්නේ මේ ડોක්ටර් සම දාන්න කියලා ડોක්ටර් සම එපා කියන්නේ ඇයි කියලා කියනවා. හැබැයි අපි කියන්නේ රෝගයක් තියෙන පුද්ගලයා දැමිය යුතුයි එළියට යනකොට. මොකද ඔවුන්ගෙන් තව කෙනෙකුට බෝවන නිසා. ඇයි අපි මේ මාස්ක් එකක් දාන්නේ කියන එකත් තේරුම් ගත යුතුයි. අපි මාස්ක් එකක් දාන්නේ මේ කෙල බිඳිති වලින් රෝගය තවත් පුද්ගලයෙකුට බෝවන නිසා. ඒතර මේ කෙල බිඳිති වල වෛරසය තිබිලා කැස්ස කිවිසුම මගින් තව කෙනෙකුට බෝවන නිසා. එතකොට මේක බෝවන්න කොච්චර දුර පරතරයක්ද අපි කියනවා මීටරයක දුරකට වඩා මේ කෙල බිඳිති යන්න පුළුවන් කමක් නැහැ. ඒතකොට දුරස්ථභාවය තියාගන්න කියන්නේ මේ කාරණය නිසා. ඉතින් මේ කාරණය නිසා අපි මේ කාරණයට අපි මීටරයක් ළඟට එනවා නම් මේක වළක්ව ගන්න අපි මාස්ක් එකක් දානවා නම් මේක නියමිත ප්‍රමිතියකින් පිරිසිදුභාවයකින් දැන් පාරේ යනකොට අපි දක්න දෙයක් තමයි පිරිසිදුභාවය නැති මාස්ක් එකක් දාගෙන යනවා. ඒ පමණක් නෙමෙයි මේක සෑම සිළු දෙනෙක්ම හැමතිස්සෙම අල්ලනවා. ඉතින් අපිට හිතෙන දෙයක් තමයි මේ පුද්ගලයන්ගේ දෑත පිරිසිදුද මේක හැමතිස්සෙම මේක අත්පත ගන්න. උස්සනවා පහත් කරනවා. එතකොට අනිත් එක තමයි මේක පහතට දැම්මහම නාහෙන් පහතට ආවම දැන් ඉස්සරහ තියෙනකොට එළියේ තියෙන අර දූවිලි අපි කියනවා කුණු දූවිලි විස බීජ වෛරස බැක්ටීරියා ඔක්කොම ඇවිල්ලා අර බාහිර රැඳෙනවා. මේක මෙතනින් කටින් නාහෙන් පහලට කට ළඟට ගත්තාම මොකද වෙන්නේ? අපි අර එළිය තියෙන ටික හොඳට ඇතුළට ගන්නවා. එතකොට අර වෛරසය Tamanට නිකම්ම ඇතුළට එනවා. ඉතින් මේ කාරණා මතක තියාගෙන තමයි අපි මේක අපි අර කියන නීතියක් දාන එකත් ඒ වගේම තමයි බැහැර කිරීම. මේක අපි දැන් අපි අපේ ආයතනයට එනකොට දාගෙන යුතුයි කියන නීතිය දානවා නම් ඒක බැහැර කිරීමේ ක්‍රමවේදයකුත් තිබිය යුතුයි. එතකොට නැති පුද්ගලයාට ලබා දීමේ ක්‍රමවේදයකුත් තිබිය යුතුයි. ඒක ඉතින් අපි සමහර ලාවට දකින්න දෙයක් තමයි අපි අත ගාලා දෙන්නේ. එකක් අතින් අරන් දෙනවා. ඉතින් එතකොට අරගේ තියෙන මේ අපි කියන අර විස බීජ හරණය කියන එක නැතුව යනවා.
ඉතින් මේ කාරණා ඔක්කොම මතක තියාගෙන තමයි අපි මේ දැන් රට ඔබ අහපු ප්‍රශ්නෙට රට අපිට යා යු හැකිද කියලා යා හැකි මේ රෝග වැළැක්වීමේ ක්‍රමවේදයන් අනුව ඉතින් මේ සෑම කාරණයක්ම හිතේ තියාගෙන තමයි අපි කියනවා දුරස්ථභාවයත් ලබාගත යුතුමයි. ඉතින් දුරස්ථභාවය කියන්නේ අපි රෝගය ඒ වගේම රෝගේ වැළඳිච්ච පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයා රෝගය කියන්නේ අපි හිතන මේ සෙම්ප්‍රතිශාවක ඇස තියෙනවා නම් රෝහලක් කරා යා යුතුමයි. ඒ රෝහලට යන අතරතුරේදී මුහුණු ආවරණයක් පැළඳගෙන යා යුතුයි. මොකද නැත්තම් ඒ යන අතරතුරත් කෙනෙකුට පැතිරිය හැකි නිසා. කැස්ස කිවිසුම ආවරණය කරගත යුතුමයි. කැස්ස කිවිසුම ආවරණය කරන හැටි අපි හැමතිස්සෙම කියලා තියෙනවා. අතේ ඇතුල් පැත්තෙන් පැත්තකට හැරිලා අනිත් මිනිසුන්ගේ මුහුණට කැස්ස කිවිසුම අරින්න නැතුව. ඉතින් අපි මේ කරුණු කාරණා කතා කරනකොට දැන් මේ හැමදාම කතා කරනවා අපි සංඛ්‍යාත්මකව. මේ සංඛ්‍යාව වැඩි වෙනවා අඩු වෙනවා. ඉතින් අපි මේ ඔබේ මාධ්‍යයට මම ඇත්තටම රූපවාහිනියට ඉතාමත් ස්තුතිවන්ත කරනවා මේ වෛද්‍යවරුන් ගෙන්නලා මේ දැනුවත් කිරීම සමාජයේ දැනුවත් කිරීම පිළිබඳව මේ අපි මේක හොඳ පැත්තකට අරගන්නත් මේ කරුණු කාරණා එක මේ වක්‍රයේම දිහාම බලන්නෙත් නැතුව මේ මිනිසුන්ට දෙන්න පණිවිඩය. එතකොට මේ ගෙදර ඉන්න කාලේදී අපේ දරුවන්ට අම්මලා තාත්තලාට කියලා දෙන්න. කොහොමද අපි මේ කැස්ස කිවිසුම ආවරණය කරන්නේ? කොහොමද මේ රෝගේ වළක්වන්නේ? කොහොමද දෑත් පිරිසිදුව සබන් දාලා හොදන්නේ? එතකොට අපි දකිනවා පුංචි ළමයි ටැප් එක ඇරිය අත ඇල්ලුවා එළියට ගත්තා. එහෙම නැතුව පුතේ මේක සබන් දාලා අත හොඳට අතුල්ලන්න. හොඳට අතුල්ලා හොදන්න. දැන් මේ මහපට ඇඟිල්ල හේදුන්නේ නැහැ නේද? ඒකත් අතුල්ලන්න. මේ ඇඟිලි අතර තියෙන කරු අතුල්ලන්න. මේක අතුල්ලා හොඳට මේ පණිවිඩ ටිකට දරුවන්ව පුරුදු පුහුණු කරන්න. මොකද අම්මා තාත්තා ගෙදර ඉන්නවා. දරුවෝ දිහා බලන්න වෙලාව තියෙනවා. ඉතින් මේ වෙලාව අපි පාවිච්චි කරන්න අපේ දරුවන්ව හොඳ පැත්තට ගන්න. මේ රෝගයක් තියෙනවා. රෝගය නැති වෙලා නැහැ. රට අරින්නේ මේ අපිට රටේ සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න අවශ්‍ය නිසා. නමුත් මේ රෝගයේ බෝවීමේ අවදානම තියෙනවා. ඉතින් එහෙමනම් අම්මලාට තාත්තලාට හොඳ අවස්ථාවක් මේක. අපේ දරුවන් මේ හොඳ පුරුදු පුහුණු කරන්න. පැහැදිලිවම. ඒ නිසා ඔබේ පැත්තෙන් කාර්යභාරය සිදු විය යුතුයි. රජයේ පැත්තෙන්ද සෞඛ්‍ය බලධාරීන්ද ආරක්ෂක අංශද ඔවුන්ගේ කාර්යභාරය දිවාරය නොබලා බොහොම ලොකු කැපකිරීමක් කරනවා. නාවික හමුදාවේ ආසාදිතින් බවට පත් වෙන්නේ තමන්ගේ පෞද්ගලික වැඩ කටයුතු කරන්න ගිහිල්ලා නෙමෙයි. මේ රට වෙනුවෙන් සුදුවැල්ල ප්‍රදේශයේ සිදුවන ක්‍රියාවලිය සහ අනෙකුත් ආරක්ෂක අංශ ක්‍රියාවලිය තුළදී ඔවුන් ආසාදිතින් බවට පත් වෙන්නේ. ඉතින් එහෙම කරන කැපකිරීමක් කරන විටදී ඔබේ පැත්තෙන් විය යුතු බොහොම සරල දේ ඔබේ දරුවන්ට මේවා අපේ පතපොතේ ඉඳලම අතීතේ ඉඳලම කියවිච්ච දේවල්. ඉතින් ඒ නිසා මේ දේවල් ටික පුරුදු පුහුණු කරන්න හොඳ කාලයක් මේක. නැති වුණොත් වෙන්නේ අපිට ආපහු වතාවක් මේ පෙර විදිහටම ගෙවල් වලට වෙලා ඉන්නට. දැන් සාමාන්‍යකරණය කරද්දී අපේ පැත්තෙන් දිය යුතු සහයෝගයක් ලබා දිය යුතුයි. මේ දවස්වල ටෙස්ටිං පැත්ත පරීක්ෂණ පැත්ත බොහොම වේගයෙන් සිදු කරනවා. දැන් 20000කට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂණ කෙරිලා තියෙනවා. වෙනසක් දකින්නවද වෛරසයේ වෙනස් වීමක් තියෙනවද? රෝග ලක්ෂණ දැන් හම්බෙන හැමෝම රෝග ලක්ෂණ නොපෙනෙන රෝගීන් තත්ත්වයටපත් වෙලා තියෙනවද? වෛරසය වෙනස් වී තිබේද කියන එකට මට උත්තරයක් දෙන්න අමාරුයි. මොකද ඒ පිළිබඳව ඉන්නවා විශේෂඥ වෛද්‍යවරුන් වෛරසය පිළිබඳව කරන. නමුත් අපි අර රෝගීන් දකින්න එක වෙනස් වෙනවාද කියන එක මම හිතන්නේ ඔබ දැන් ඉස්සෙල්ලත් පෙන්නුවා. අපි රෝගීන් දැන් මේ රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් අපිට මෙහෙමත් කරන්න පුළුවන්. රෝගීන් බවට පත්වෙන පුද්ගලයන් රෝහල් කරා ආවහම රෝගීන් හඳුනා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කොතන හරි අපි හිතනවා රෝගේ ව්‍යාප්ත වීම පිළිබඳව කතාවක් තියෙනවා නම් අපි දැනුවත් භාවයක් ආවොත් අපිට ඒ ස්ථානයට ගිහිල්ලා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර රෝගීන් හඹා ගිහිල්ලා හොයලා හැමතැනම අවදානම් කණ්ඩායම් සහ රෝගීන් ඉන්න ප්‍රදේශ සහ රෝගීන් නැති විය හැකි කියන ප්‍රදේශ හඹා ගිහිල්ලා රෝගීන් හොයාගන්නත් පුළුවන්. ඉතින් අපි ඉන්නේ මේ වගේ තැනක තමයි අපි මේ පහුගිය කාලේ පරිච්ඡේදයේම වැඩ කරගෙන ආවේ. ඉතින් ඒ අනුව තමයි අපි අර දැන් රෝගීන් අර රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් බහුල වශයෙන් හඳුනාගෙන තියෙන්නේ. අර ඉස්සෙල්ලා පෙන්නුව මේ ග්‍රාෆ් එක දිහා බැලුවනම් අර නිල් පාට විදියට අපි දැක්කේ රෝග ලක්ෂණ නොපෙන්වන නමුත් වෛරසය තිබුණ රෝගීන් පරීක්ෂණ වලින් හඳුනාගත්ත. ඉතින් ඒ තත්වයක අපි ඉන්නවා කියන එකෙන් අපිට තේරෙනවා මේ අපි විදිහ කියලා කිව්වොත් අපි රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් බහුල වශයෙන් හොයාගෙන තියෙනවා. ඉතින් ඒ කටයුත්ත ඉස්සරහට කරගෙන යනවා. එතකොට ඒක ඒ වගේම තමයි මම අර පහුගිය දිනක ආවෙලාවෙත් කිව්වා. දැන් අපි විවිධ රටවල කොයි ආකාරයෙන්ද මේ ටෙස්ටිං කියන එක පෙන්වන්නේ කොච්චර ප්‍රමාණයක් කරාද කියන එක. එතකොට දැන් ඔබ කිව්වේ අර සංඛ්‍යාත්මකව තමයි 22000ක් කරනවා කියන එක. එතකොට මේක අපි ප්‍රජාවේ බහුල වශයෙන් ව්‍යාප්ත වෙච්ච වෙලාවකදී අපිට කියන්න පුළුවන් අපිට මිලියන 22ක් ඉන්නවා. මිලියන 22කට 22000ක් කරලා තියෙනවා නම් අපිට ලක්ෂයකට කීයද කියලා. ඒ වගේම තමයි අපිට තියෙනවා අවදානම් කණ්ඩායම්නේ අපි කරන්නේ. බහුල වශයෙන් දකින අවදානම් කණ්ඩායම්. එතකොට අවදානම් කණ්ඩායම් කොච්චර හිටියද
ඒ සංඛ්‍යාත්මකව අපි ළඟ තියෙනවා. මේ අපිට අවදානම් කණ්ඩායම් කියලා ආවනම් අපි අවදානම් කණ්ඩායම් වලින් 90%කට වඩා කරනවා. අපි 10% විතර තමයි අර අන්ඩර් ඔබ්සර්වේෂන් තියන්නේ. ඒත් ඊටමත් ළඟම ආශ්‍රිතයන් නොවේ. ඊට වඩා ඈත ආශ්‍රිතයන් අපිට ලොකු අවදානමක් නැහැ කියලා හිතුනහම අපි 10%ක විතර ප්‍රමාණයක තියලා 90%ක්ම අපි ටෙස්ටිං කරනවා. එතකොට ඒ කරලා තමයි අපි ඕක හඳුනගෙන තියෙන්නේ. ඊළඟට එන එක තමයි එහෙමනම් මේ අවදානම් කණ්ඩායම් වලින් 90%කටත් වඩා 95%ක්ම අපි කරනවා ටෙස්ටිං. එතකොට ඒ කරන අවස්ථාවේදී කොපමණ ප්‍රමාණයක් පොසිටිව් වෙලා තියෙනවද? එතකොට දැන් ඔබම කිව්වා 665ක ප්‍රමාණයක්. එතකොට 665ක් එන්නේ 22000ක් අවදානම් අති අවදානම් කියලා අපි අවදානම් කියලා හඳුනාගත්ත කණ්ඩායම් කරනකොට. එතකොට රෝහල් කරා එන රෝගීන් සහ අපි අවදානම් කණ්ඩායම් කියලා හඳුනාගත්ත අය සෑම සියලු දෙනෙක්ම එකතු කරලා තමයි 22000ක් ටෙස්ට් කරලා තියෙන්නේ. ඒතර 22000න් 665 බෙදුවොතින් 22000න් 100ට ප්‍රමාණය බලන්න පුළුවන් 3.0 ගාණක් එනවා. එතකොට අපිට 96%ක්ම අපි අවදානම් අයගෙනුත් රෝගීන් නොවී තිබිලා තියෙනවා. ඒතකොට ඒ தත්ත්වය මම හිතනවා අපේ ටෙස්ටිං වල හොඳ තත්ත්වයක ඉන්නවා කියලා. දැන් අර සමාජ මාධ්‍යවල එහෙමනම් වාර්තා වෙනවා මේ අර අභිරහස් විදිහේ මිය යාම් ප්‍රදේශ වලින් වාර්තා වෙනවා කියන මේකේ තහවුරු කරන කාරණයක් නෙමෙයි. සමහර රෝහල් වල මිය ගිහින් තියෙනවා මේක කොරෝනා මරණයක් නේද කියලා. එහෙම සිදුවීම ඔබතුමීලට වාර්තා වෙලා තියෙනවද? ඔව්. කියන්නේ අපිට දැන් ඔන්න නියුමෝනියා තත්ත්වය අනුව දැන් මේ අපිට සෑම රෝහලකම විශේෂඥ වෛද්‍යවරුන් ඉන්නවානේ. එතකොට විශේෂඥ වෛද්‍යවරුන් තමයි රෝගය නිර්ණය කරන්නේ. එතකොට රෝගය නිර්ණය කළා රෝගයට ප්‍රතිකාර කරලා රෝගියෙක් මිය ගියාම අපිට ඊළඟට තව අවස්ථාවක් තියෙනවා මේකට රෝගයේ මොකද්ද කියන එකට දීලා මොකක් අපි කියන course of death දීලා ඒකට ඉන්න තවත් විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් ඉන්නවා. මේ මරණ පරීක්ෂණ සඳහා තියෙන අපිට කියනවා මේ forensic medicine කියන එක විශේෂඥ කරපු වෛද්‍ය කණ්ඩායමක් ඉන්නවා. ඉතින් ඔවුන් එක තමයි අර රෝගයට ප්‍රතිකාර කර වෛද්‍යවරුන් සහ අර විශේෂඥ වෛද්‍යවරුන් එකතුවක් තමයි මේ රෝගයට කුමකින් මිය ගියාද කියන නිර්ණායක මේ course of death එක දෙන්නේ. අපි කියනවා රෝග විනිශ්චයක් දෙන්නේ. ඉතින් එහෙම දුන්නට පසුව තමයි අපිට අර බොහොමදාන කටයුතු වලට යන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ වෙලාවේදී දැන් අපි කොරෝනා රෝගය තියෙන කාලේ පරිච්ඡේදයේ විශාල වශයෙන් රෝගීන්ට අපිට ආව කතාවක් තමයි වෙන රෝගියකින් මිය ගියත් කොරෝනා වෛරසයට ටෙස්ට් කරන්න. මොකද මේ අපි මං හිතන්නේ ඔකිට හඳුනාගෙන තියෙනවා නිශ්චිත රෝග ලක්ෂණයක් නැතුව රෝගියෙක් මිය ගියා නම් එහෙම නැත්නම් නියුමෝනියා තත්ත්වයකින් මිය ගියා නම් ඔවුන් PCR පරීක්ෂණය කළ යුතුයි කියන. ඉතින් ඒ පරීක්ෂණය පහුගිය කාල පරිච්ඡේදෙමත් කරා. ඉතින් අපිට මේ අනියත විදිහට මිය යනවා කියලා හැංගිච්ච විදිහට එහෙම නම් වෙලා නැහැ. එහෙම සෑම සියලු දෙනෙක්ම ওই PCR පරීක්ෂණයට ලක් කරලා තියෙනවා පහුගිය කාල පරිච්ඡේදයේ. ඒ වගේ පණිවිඩයක් දැනගත්ත ගමන්. ඉතින් අපි පමණක් නෙමෙයි සෑම අපි අපේ ඉල්ලීම මත පමණක් නෙමෙයි රෝහල් වල ඉල්ලීම මතත් සමහර ලාවට විශේෂඥ වෛද්‍යවරු කියද්දිත් මේක අවශ්‍ය නැති පරීක්ෂණ කරන්න අවශ්‍ය නැහැ මේක අපි හොඳටම රෝග ලක්ෂණ අපි රෝගය දන්නවා කියලා කියද්දිත් මේ පරීක්ෂණයට ලක් කරා. ඔව් දැන් මේත් එක්කම අනිත් පැත්තෙන් කතා කරන්න දෙන දේ තමයි අපිට දැක්කා දැන් IDH පිළිබඳ කතාවක් ආවා රෝගීන් 140 මට්ටම ඉක්මවා ගියා ඒ නිසා ධාරතාවයේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. රෝගීන්ගේ ප්‍රමාණය 665ක් වෙනකොට අපේ සෞඛ්‍ය පද්ධතියට දරා ගන්න පුළුවන් තැනකද මේ රෝගීන් ප්‍රමාණය ඉන්නේ? ඔව් මේ 665ම එක රෝහලක නැහැ. එක අවස්ථාවෙත් නැහැ. මොකද ඔවුන් එනවා හොඳ වෙනවා යනවා තව රෝගීන් එනවා. ඒ වගේම තමයි අපේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්තුමා විසින් නිරතුරුවම මේක පිළිබඳව සාකච්ඡා කළ රෝහල් හඳුනාගෙන තියෙනවා. රෝහල් කාණ්ඩයක් හඳුනාගෙන තියෙනවා. ඉතින් මේ රෝගීන් එන ප්‍රමාණය අනුව මේ රෝහල් එකින් එක එකතු කරනවා. ඒක මේ අලුතෙන් කරන එකක් නෙමෙයි. ඒක ජනවාරි මාසයේ ඉඳන්ම හඳුනාගත්ත රෝහල් තියෙනවා. ඒ කියන්නේ මේ මුලින්ම හඳුනාගත්තේ IDH රෝහල ඊළඟට ඒකට මේ වැලිකන්ද එකතු කරා ඉරණවිල එකතු. ඒ වගේ අපි මේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්තුමාගේ හඳුනාගත්ත ලයිස්තුවක් තියෙනවා. ඒ ලයිස්තුව අනුව රෝගීන් වැඩිවීමේදී ඒ රෝහල් ක්‍රමානුකූලව එකතු කිරීමක් සිදු කරනවා. අද එතුමන් ප්‍රකාශ කරා හෝමාගම රෝහලත් මේ කොරෝනා වෛරසයට අදාළව ප්‍රතිකාර කරන තැනක් බවට පත් කරනවා කියන කාරණේ. අර අපි මුලදීම කතා කරන්නේ සෞඛ්‍ය පද්ධතිය මහන්සි කරවන්නට එපා. දරා ගන්න පුළුවන් ධාරිතාවට එන්න. මේ 665 කියන්නේ රෝහල් විසිරී තියෙනවත් එක ගත්තාම සෞඛ්‍ය පද්ධතිය මහන්සි වෙන ප්‍රමාණයක් නෙමෙයිද මේක? මම හිතනවා ඊට වඩා බොහෝ රෝගීන් බලා ගැනීමේ හැකියාවක් අපේ රටට තියෙනවා කියලා. මොකද මේ වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් සෑහෙන ප්‍රමාණයක්
රටේ සිටිනවා. ඉතින් මේ මොවුන් විසිරී සිටිනවානේ ලංකාව පුරාම. එතකොට මේ අංශ එකතු කරන අපි හිතනවා කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල් එකතු වෙනකොට ඒ පිළිබඳව ඒ විශේෂ ක්‍රමවේදයකට අනුව රෝහල් වලට වෛද්‍යවරුන් අනුගත කරලා රෝහල් කිරීමේ හැකියාව තියෙනවා කියලා තමයි මගේ අදහස. දැනට තියෙන තත්ත්වය අනුව මේ තත්ත්වයෙන් ගියොත්. දැන් විශේෂයෙන්ම තවත් කාරණයක් තියෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැත්තෙනුත් එක කියවිලා තිබුණා ආසියානු කලාපීය දරුවන්ගේ ප්‍රතිශක්තිකරණය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පැන නගිනවා මේ ඉන්නත්කරණය මේ වෙද්දී ආසියානු කලාපයන් පසුබෑමක් තියෙනවා කියලා. අපේ රටෙත් යම් ආකාරයෙන් කතා බහක් ආවා මේ කොළඹ සායන පැවැත්වීම හා සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වත් එක්ක පුංචි දරුවන්ගේ එන්නත් කරන වැඩපිළිවෙලේ යම් ආකාරයේ අඩාල වීමක් වුණාද කියලා. එහෙම ප්‍රශ්නයක් තියෙනවද? ඔව් අපි මෙහෙමයි. දැන් මේ කොරෝනා වසංගතය එනකොටම අපි තීරණයක් ගත්තා මේ ළමා ලදරු සහ ළමා සායන මාතෘ සායන తాවකාලිකව මාර්තු මාසයේ 18-20 අතර කාල පරිච්ඡේදය නැවැත්තුවා. ඒ වෙලාව එතකොට අපිට ඇඳිරි නීතිය තිබුණා බලපැවැත්ුණා දීර්ඝකාලීනව. ඒ ඇඳිරි නීතියේ තත්ත්වයක් එක්ක අපි ටික කලක් මේක නවත්තලා ඉඳලා ඇඳිරි නීතිය ඉවත් කරනකොට ඉවත් කරන ප්‍රදේශවල මේ එන්නත් සායන පටන් ගත්තා. දැන් ඒ ප්‍රදේශ සෑම එකකම සෑම දරුවෙකුටම එන්නත් ලබා දීමේ ක්‍රමවේදයක් අපි විශේෂයෙන් සැලසුම් කළා. මේ පෞල් සෞඛ්‍ය නිලධාරිය හරහා විශේෂ දිනයකදී විශේෂ වේලාවකදී ලබා දෙන්න කියලා ක්‍රමවේදයකුත් ඔවුන් වෙත කියලා දුන්නා කොයි විදිහටද දෙන්නේ. ඔක්කොම එක සැරේ ගෙන්නා ගන්න නැතුව නියමිත පැයකට ගෙන්නන දරුවන් සංඛ්‍යාවක් එක්ක එතකොට නිරෝගී දරුවන්ට නිරෝගී මවක් එක්ක හෝ පවුලේ සමාජිකයෙක් සමග පැමිණ එන්නත් ලබා ගන්න ක්‍රමවේදයක් අර අතපහුණු දරුවන්ටත් සමග. එතකොට දැන් අපිට ඊළඟට ප්‍රශ්නයක් එනවා එහෙනම් මේ ඇඳිරි නීතිය තියෙන ප්‍රදේශ. එතකොට දිස්ත්‍රික්ක 4ක් අපිට ඉතුරු වුණා. කොළඹත් ඔබ ඇහුව දිස්ත්‍රික්කයත් ඒකට ඇතුළත්. ඉතින් මේ ප්‍රදේශ 4ෙන් දැන් අපිට අර ඇඳිරි නීතිය තිබුණත් අපි පටන් ගන්නම් කියන පණිවිඩය සෞඛ්‍ය අපේ ඉන්නවා මේ ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ තමයි මේකට අපිට කියනවා වගකීම දුන් පුද්ගලයා. මේ මොකද එන්නත් කරණයත් මේ වසංගත රෝග විද්‍යාංශයෙන් තමයි රෝග වැළැක්වීමේ බෝවන් රෝග වැළැක්වීමේ ක්‍රියාදාමයේ කොටසක් විදිහට තමයි මේ ප්‍රතිශක්තිකරණ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ රටේ. ඉතින් ඒක නිසා අපි ඔවුන් වෙතත් දැන් කිව්වා ඔවුන්ටත් පටන් ගැනීමේ හැකියාව තියෙන ප්‍රදේශවල ටික ටික අපි දැන් පටන් අරගෙන ඒ ප්‍රදේශ 4ත් ඒ කියන්නේ පුත්තලම ගම්පහ කළුතරත් පටන් ගත්තා. කොළඹට අපි තවම කිව්වේ නැහැ අපිට තව ටිකක් මේක තව බලලා මම හිතනවා තව සතියක් යනකොට පටන් ගන්න පුළුවන්. ඉතින් දෙමව්පියන්ට දෙන පණිවිඩය තමයි අපේ රටේ එන්නත් කරන්නේ පටන් ගත්තා. එතකොට පහුගිය 20 වෙනිදා සිට මේක ක්‍රියාත්මක කරගෙන යනවා. එතකොට මේ අපිට ඇඳිරි නීතිය තියෙන ප්‍රදේශවල විතරයි තව සතියක පමණ අතපහුවීමක් වෙලා තියෙනවා දවස් 10ක. අපි දැන් ඊළඟ සතියේ සිට මොවුන් වෙත එන්නත් කරන්නේ ලබා දෙනවා. ඉතින් අද අතපහුණු එන්නතුත් ලබා දීලා තමයි තමන්ගේ දරුවාට නිසි වයසට ප්‍රතිශක්තිය ලබා දෙන්න. ඉතින් කිසිම බියක් ඇති කරගත යුතු නැහැ. ඔබේ කාලේ වෙනස් වීම තුල යම් ආකාරයක අවධානමක් තියෙනවද? අපිට අවධානම තියෙන්නේ රෝගයක් වැළඳෙයිද කියලානේ. අපි හිතනවා පෝලියෝ, සරම්ප. ඉතින් මේ රෝග මේ වගේ එතකොට අපිට තියෙන අනිත් එක තමයි කක්කල් කැස්ස. ඉතින් මේ රෝග වලට දරුවා නිරාවරණය වෙන්නේ අපි එළියට ගියොත්නේ. එතකොට දරුවන් සිටින්නේ තාම නිවෙස් තුල. ඉතින් ඒක නිසා අම්මලාට මම කියන්න කැමතියි අනියත බියක් ඇති කරගන්න එපා මේ දරුවට මේ රෝගය වැළඳිලා ඇතිද කියලා දැනට. මොකද ඔබේ දරුවා පිටස්තරයන් සමග පිටට තාම ගියේ නැති නිසා. ඉතින් ඉතා ඉක්මනින්ම ඊළඟ සතිය තුල පටන් අරගෙන අපි ඒ දරුවන්ටත් එන්නත ලබා දෙනවා. ඔබ මේ කලබලයට පත්වන්න එපා. අර අතපහුණු එන්නතුත් ලබා දීලා තමයි වයසට නිසි ප්‍රතිශක්තියත් අපි ලබා දෙන්නේ. සාමාන්‍යයෙන් මේ කාලේ වෙද්දි වෙනද නම් අපි කතා කරන්නේ ඩෙන්ගු පිළිබඳ. මොකද සිංහල අවුරුද්ද ඉවරලා සති දෙකක් ගියාම මේ කාලේ පටන් ගත්තන් පස්සේ ඩෙන්ගු හිස ඔසවනවා. දැන් ඩෙන්ගු වල තත්ත්වයට අවධානමක් වෙයිද මේ තියෙන වසංගත තත්ත්වයට එක්ක? ඔව් අපි දකිනවා අර මේ පොඩි ඒකේ අඩුවක් පහුගිය ටිකේ දැක්කා. එකක් තමයි කාලේ ඔය කිව්වා වගේ වර්ෂාවේ අඩුකම. ඒ වගේම තමයි මම හිතනවා මේ මිනිසුන්ගේ අර හැබිට්ස් කියන්නේ අර යෝගට් කෝප්පෙත් හැමතැනම දානවා, බෝතලෙත් දානවා, ටින් එකක් දානවා. දැන් ඒවත් අඩු වුණානේ රටේ. ඒතකොට මදුරුවන් බෝවන ස්ථානත් ටිකක් අඩුවීමකුත් හේතුවක් වුණා. ඉතින් දැන් අපි මේ රට ආයෙත් සාමාන්‍ය තත්ත්වයට පත් කරාම වර්ෂාව කාලයක් එනවා. එතකොට මේ අර අපි මේ හැබිට් එක ඒ විදිහටම තියාගන්න ඕනේ. මේ අපිට පුරුදු හොඳ පුරුදු. ඒ කියන්නේ අපි නියමිත ස්ථානයට නියමිත කුණු ප්‍රමාණය දැමීම. අපි අර කොරෝනා වෛරසය වළක්වන්න
ක්‍රියාමාර්ග ගත්තා වගේම මේ අනිකුත් රෝග ගැනත් අවධානය යොමු කරලා ඒකටත් මදුරුවන් බොවන ස්ථාන නැති තත්වයකින් රට පවත්වා ගන්න. ඒතකොට අපිට හොඳ පිරිසිදු රටක ලස්සනට ජීවත් වෙන්න පුළුවන් හොඳ පුරුදු ඇතුව ඒ වගේම තමයි අර හොඳ පුරුදු වලට අනුගත වීම තුලින් අනිකුත් රෝග බෝ වීම. දැන් ඔය මේ වෛරස් රෝගය මොකද්ද මේ අපි ඩෙන්ගු රෝගය වගේම අනිකුත් රෝග තියෙනවානේ. දැන් මේ අපි එන්නත් කරන්නේ දෙන්නේ අනිකුත් බෝවන් රෝග වළක්වන්නනේ. ඉතින් ඒක වැඩිහිටියන්ටත් අනුගත වෙනවා. ඉතින් මේ රෝග වැළැක්වීමට අනිකුත් බෝවන් රෝග වළක්වන්නත් මේක හේතුපාදක වෙනවා. ඒ වගේම ඉන්ෆ්ලුවෙන්සා රෝගය. වැස්ස කාලයත් එක්ක ඉන්ෆ්ලුවෙන්සා රෝගය එනවා. එතකොට කොරෝනා රෝගයේද ඉන්ෆ්ලුවෙන්සා රෝගයේද බලන්න අපිට මේ දෙකටම ටෙස්ට් කරන්නත් සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා මේ සෑම සියලු දෙකටම වැදගත් මේ හොඳ පුරුදු වලට අනුගත වෙන එක. දැන් ඩෙන්ගු රෝගයත් ඒත් එක්කම එනවා. දැන් දරුවන් ගෙන්නත් කරණයක් තියෙනවා. ඒත් එක්කම හදවත් සැත්කම් පිළිකා හා සම්බන්ධ දියවැඩියා අධිරුධිර පීඩන මේ රෝග හා සම්බන්ධයෙන් සෞඛ්‍ය පද්ධතිය ප්‍රතිකාර කිරීම ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවද? ඒවාට පණවීමක් කියලා තියෙනවද? දැන් සායන පැවැත්වීම සිද්ධ වුණා රෝහල් වල. නමුත් මේ පුද්ගල මිනිසුන්ට මේකට ඒමට හැකියාව තිබුණාද? මොකද මේ අපේ ප්‍රවාහන පද්ධතිය තිබුණේ නැති නිසා සාමාන්‍ය ආකාරයට සමහර විට සායන වලට නොපැමිණි පුද්ගලයන් ඉන්න පුළුවන්. ඉතින් සමහර සායන වලට නොපැමිණාට ෆාමසියෙන් අපි බෙහෙත් ද්‍රව්‍යයන් ඖෂධ ගෙන්නගෙන පාවිච්චි කර පුද්ගලයන් හිටියා. නමුත් තව කොටසක් ඉන්න තියෙන්න පුළුවන් මේ සායන කරා පැමිණියෙත් නැහැ. ඖෂධ ලබා ගන්න අපේ ෆාමසියකට ඖෂධහලකට ගිහිල්ලත් නැහැ. ඉතින් මම හිතනවා සමහර යම්කිසි අඩාල වීමක් සිද්ධ වෙලා ඇති. තියෙන්න ඕන. ඉතින් ඒකත් අපි නිවැරදි කරගන්න ඕන මේ අවස්ථාව ප්‍රයෝජන අරගෙන නැත්තම් මේකේ ආදීනව දකින්නේ අපි තව නුදුරු දිනකදී දකීවි. ඉතින් මේ රෝග වලින් මිය යන සංඛ්‍යාව වැඩි වීමේ අවදානමක් තියෙනවා ලංකාවේ. නෑ නෙමෙයි තියෙනවා. දැන් වෘත්තීය සමිතියක් විසින් ජනාධිපතිතුමාට මේක ලියලා තිබුණා මේ ෆ්‍රන්ට් ලයින් එක සෞඛ්‍ය සේවයේ සිටින ඉදිරි පෙළ. ඉතින් ඔබතුමීලාත් මේ වසංගත විද්‍යාංශය වගේම තමයි මේක පරීක්ෂණ කරන පාර්ශවයන් ටෙස්ටිං මේ එකතු කරන කට්ටිය මේ අයගේ ආරක්ෂාව තහවුරු කරන්නට අවශ්‍ය කරන සැපයුම් ප්‍රමාණවත් ඉදිරිය ඔබතුමීලාට ලැබෙනවද? දැනට තියෙන තත්ත්වය අනුව නම් ලැබෙනවා. ඒ කියන්නේ මේක අපිට තියෙන වෛද්‍ය සැපයුම් අංශය කියලා. ඉතින් ඔවුන් නිරතුරුවම මේ පිළිබඳව මම හිතන්නේ නිරතුරු කාර්යයක යෙදෙනවා. ඒ වගේම රජයෙන් විශාල අනුග්‍රහයක් තියෙනවා. එතකොට කියන එකක් තමයි මේ අවශ්‍ය ප්‍රමාණයන් අපිට ලබා දෙන්න. මොකද අර ගෙන්වා ගැනීමට තියෙන මාර්ග අඩු වුණානේ රටට. එතකොට ඒ වගේම ඒකේ හිඟයක් තියෙනවා. ලෝකෙම හිඟයක් තියෙනවා. ලෝකයේ ඉල්ලුම වැඩි වෙච්ච නිසා ලෝකයේ හිඟයක් තියෙනවා. ඉතින් ඒක නිසා යම්කිසි ප්‍රමාණයකට සීමා කිරීමක් තියෙනවා ලෝකයේම. නමුත් අපේ රටට දැනට තියෙන අවශ්‍ය ප්‍රමාණය ලැබිලා තියෙනවා. ඉතින් අපි ඒක බොහොම මම හිතනවා අර අපි රිසෝස් ගැන හිතනවා කියන එක ගැන අපිට ලැබෙනවා වගේම නාස්තියක් නොකර ඉන්න. ඒතකොට ඒකටත් අපි අනුගත වෙන්න ඕන. අපිට ලැබෙන දේ අපි ප්‍රවේශමෙන් පරිහරණය කිරීමත් සිදු කළ යුතුයි. මොකද අපේ රටට ලැබෙනවා කියන එක කොහෙන් හරි රජය ලබාගෙන දෙනවා. නමුත් මේක ලෝකයේම හිඟතාවයක් තියෙන නිසා අපි මේ දැන් අවුට්බ්‍රේක් එක ඉවර වෙලා නැහැ රට සාමාන්‍ය කරන්න ගියාට. එතකොට මේක සමාජගත වීමක් සිද්ධ වෙලා රෝගීන් වැඩි වීමක් වුණොත් අපි මේවට ලෑස්ති වෙන්න ඕන. මේක වෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්න හොඳ නැහැ. වක්‍රේ පහළට ගියා අපි දැන් හරි කියලා ඉන්න හොඳ නැහැ. අපි බලාපොරොත්තු වෙන්න ඕන මේක රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමේදී යම්කිසි සමාජගත වීමක් සිද්ධ වීමේ හැකියාවක් තියෙනවා. මොකද දරුවන් පාසල් යන එක, ඒ වගේම අපි සාමාන්‍ය විදිහට අපි කියනවා අර මාකට් එකකට යන එක, වෙළඳ පොළකට යන එක. ඉතින් මේ දේවල් සාමාන්‍ය විදිහට සිද්ධ වෙනකොට අර රෝගී පුද්ගලයන්ගෙන් අපිට බෝවීමේ හැකියාවක් තියෙනවා. හැබැයි මේක විශාල වශයෙන් සමාජගත නොවී සිටින්න තමයි අපි බලාගන්නේ. බලන් කරන්න පුළුවන්ද කියලා බලන්නේ. එතකොට යම්කිසි වැඩිවීමක් තියෙන්න පුළුවන්. ඉතින් හැබැයි ඉතින් මේ තත්වයට ඔරොත්තු දෙන්න නම් අපිට අර තියෙන දේවල් නාස්ති කරන්න නැතුව තියෙන දේවල් નિયમિત පරිදි පාවිච්චි කරන්න ඕන. දැනට තියෙන දේ ප්‍රමාණවත් පරිදි තියෙනවා. හොඳයි. පැවිදි සෞඛ්‍යංශ ලොකු කාර්යභාරයක් කරනවා. ජාතික රූපවාහිනිය විදිහට අපේ වගකීම තමයි නිවැරදි තොරතුරු මොකක්ද, මේ මොහොතේ පවතින සැබෑ තත්ත්වය කුමක්ද කියන දේ පිළිබඳ මේ වසංගත රෝග විද්‍යාවත් එක්ක මේ වෛරසයත් එක්ක සටන් කරන මේකේ ව්‍යාප්තිය මේ සියලු දේ පිළිබඳ න්‍යායාත්මකව විශේෂයට අනුව හඳුනා ගැනීමක් කරන බලධාරීන් කැඳවා ගැනීම කතා කිරීම තමයි අපේ යුතුකම. ඒ නිසා තමයි මේ වසංගතයේ ව්‍යාප්තිය මේ හැම කාරණයක් පිළිබඳව මේ දවස් කිහිපය පුරාම අපි අඛණ්ඩව කතා කළේ. දැන් අපි මේ වක්‍රය පල්ලෙහාට අරගෙන ඇවිල්ලා අපි රෝගීන් යම් ස්ථාවර මට්ටමකට ගෙනාවා. හැබැයි ඉතාලිය, ස්පාඤ්ඤය දැන් ඊයේ වෙනකොට කියනවා ඉන්දියාව බරපතල අභියෝගයකට ලක් වෙයි කියන අනුමාන කිරීමක් තියෙනවා. ඉතින් එහෙම වුණාම ලෝකයේ ප්‍රශ්නයක තියෙනවා අපි විසඳුනොත් වැඩක් වෙයිද? අපිට ලෝකයේ විවෘත කරන්න පුළුවන්ද?
කොහොමද ඒ තැනට මුහුණ ඔව් දෙන්නේ? එතන අපිට මම හිතනවා අපි අර ට්‍රැවල්ස් කියන එක. ඒ කියන්නේ පිටරට යන එන එක ටිකක් යම්කිසි සීමාවක් කරගත යුතුයි. මේ වසංගත තත්ත්වයේ තියෙනකන් අනවශ්‍ය විදිහට මම හිතනවා පිටරටවල් වලට යෑම සීමා කළ යුතුයි. මොකද අපිට ඕනෙකමක් නැහැ ගිහිල්ලා අර රෝගීන් ආපහු ලංකාවට ගේන්න. දැනට තියෙන තත්ත්වය තමයි රට ඒ තරමට විවෘත කරලා නැහැ. පිටරට අපිට ඕන විදිහට අපිට ඇවිදින්න යන්න හෝ එහෙම නැත්නම් සම්මන්ත්‍රණ වලට සහභාගී වෙන්න යන්න හෝ එහෙම නැත්නම් වෙනත් කටයුත්තකට වෙළඳාම් කටයුත්තකට යන්න තාම නිරාවරණය කරලා නැහැ. අත්‍යවශ්‍ය කටයුතු වලට විතරයි මම දන්න විදිහට යා හැකියාව තියෙන්නේ යන්න. ඒ වගේම එන පුද්ගලයන් අපේ රටේ පුද්ගලයන් තමයි දැන් එන්නේ. මොකද ඉගෙනීම සඳහා හෝ රැකියාව සඳහා ගිය පුද්ගලයන් ඔවුන් ඇවිල්ලා ඔවුන්ව රජය මගින් හොඳ ක්‍රමවේදයක් සලසලා තියෙනවා. ඔවුන්ව වෙනම තැනක තියාගෙන දවස් 14ක් බලලා ඔවුන්ව පරීක්ෂණයට ලක් කරලා තමයි සමාජගත කරන්නේ. එතකොට ඒක මගින් රටට බෝවීමේ අවදානම අඩු කරලා තියෙනවා. ඒක ඉතාමත් හොඳ තත්ත්වයක් රටකින් මම හිතනවා මේ ලබා දෙන ඉතාමත් යහපත් ප්‍රතිචාරයක්. මොකද මේ තත්ත්වය ඔය ඉන්දියාව හෝ වෙනත් රටක නැහැ. ඉතින් ඔවුන්ට ඒ හැකියාව නැහැ. මම හිතනවා ඉතින් අපේ රටට අර අපේ ඉතාමත් ශක්තිමත් සෞඛ්‍ය පද්ධතියක් තියෙනවා වගේම හොඳ ශක්තිමත් විදිහට රජයනොත් ලොකු අනුග්‍රහයක් ලබා දෙනවා. ආරක්ෂක අංශත් එක වගේම දිවාරය නොබලා මේ කටයුත්තට සහයෝගය ලබා දෙනවා. ඉතින් ඒක අපි හිතනවා අපිට මේ සෞඛ්‍ය අංශයට ලැබිච්ච ලොකු මම හිතනවා හයිය අතක් ලැබුණා වගේ එකක් තමයි වෙලා තියෙන්නේ. නැත්තම් සෞඛ්‍ය අංශයට පමණක් මේ ගමන මේ විදිහට ගියා නම් මේ තරමින් නවත්ත ගන්න පුළුවන් කමක් නැහැ. දැන් අර වෛද්‍යවරු කතා කරද්දී තර පුවත්පතක ලිපියකුත් පළ වෙලා තිබුණා. ඇමරිකාව වගේ රටවල් වලට වැඩිය අපි බොහොම දියුණු තැනක ඉන්නේ. අපේ ප්‍රජා සෞඛ්‍ය බොහොම ඉහළ තැනක තියෙනවා. ඒ වගේම හැම ගෙදරටම යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඉන්නවා. ඒ වගේම පෞල් සෞඛ්‍ය සේවිකාවෝ ඉන්නවා. ඇත්තටම මේ සෞඛ්‍ය පද්ධතිය අපේ ගොඩක් ශක්තිමත් ලෝකෙත් එක්ක බලද්දී. ඇත්තටම ඔව්. ඉතින් අපිට මේ විනාඩි ගණනකින් අපි මම මේ ඒ ගැන විශේෂයෙන් කතා කරේ නැත්තේ පහුගිය දින කිහිපෙම ඒ ගැන කතා කරන නිසා. ඉතින් අපේ මහජන සෞඛ්‍ය කියන එක අපේ ඉතාමත් ශක්තිමත් සෞඛ්‍ය පද්ධතියක්. මේ මිතරම් දැන් අනිත් රටවල් වල මහජන සෞඛ්‍ය කියන එක තියෙන්නේ අර අපිට රෝගීන්ට ප්‍රතිකාර කරන එකත් එක්ක ඒකාබද්ධව ඉතාමත් සීමිත ප්‍රමාණයක් පමණයි. නමුත් අපේ අර ඒකාබද්ධව වැඩ කරාට මහජන සෞඛ්‍ය කියන එක ඉතා ශක්තිමත් විදිහට ක්‍රමානුකූලව විවිධ ස්තරයන්ගෙන් ඇවිල්ලා අර ප්‍රජාවට යනකොට ඉතාමත් බිම් මට්ටමට යනකොටත් ගෙදරකට අයිති සෑම නිවසක්ම අයිති මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ සෞඛ්‍ය අපිට කියනවා මේ මිඩ්වයිෆ් පෞල් සෞඛ්‍ය නිලධාරී දෙන්නෙක් ඉන්නවා සෑම නිවසකටම. ඉතින් මේ තත්ත්වය සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී. ඉතින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියන එක මම හිතන්නේ සෑම සියලු දෙනෙක්ම දන්නවා. ඔබ ඉස්සෙල්ලා ඇහුව එන්නත්කරණය කරන්නේත් මේ බහුල වශයෙන් මේ පෞල් සෞඛ්‍ය නිලධාරිණී හරහා අර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල තුලින් කරන එන්නත් කරන පද්ධතිය තමයි අපේ ඉතාමත් ශක්තිමත් විදිහට යන්නේ. MOH එක. හැමෝම දන්න විදිහට MOH එක. ඉතින් මේ MOH එක කියන එක හරිම ශක්තිමත් අපේ. ඉතින් මේ හරහා තමයි අපි මේ මහජන සෞඛ්‍ය ශක්තිමත් මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් වැඩ කරන්නේ බිම් මට්ටමට යනකම්ම. ඉතින් අපි අර අනිත් රටවල් එක්ක වෙනස් වෙන්නේ උතන. ඉතින් මේ හරහා තමයි අපි මේ මහජන සෞඛ්‍ය පද්ධතියම තමයි පාවිච්චි කරේ අපේ මේ කොරෝනා වෛරස් රෝගීන් හඳුනා ගැනීමට ප්‍රජාවට යන්නත් ඔවුන්ව අර කියන නිර්දායන කටයුතු කරගන්නත් ඉතින් මේ සෑම දෙයකටම පාවිච්චි කරන්නේ මේක. ඉතින් අපිට විනාඩි කිහිපයක් තුළ අර බිම් මට්ටමට යනකම් නිවසට යනකම් පණිවිඩය ගෙනීමේ හැකියාව තියෙන්නේ මේ මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හරහා. ඔව් දැන් අපි අවසාන වශයෙන් කතා බහට ආවොත් නාවික හමුදාවේ ප්‍රශ්නේ අපි විසඳා ගත්තායින් පසු අපිට තියෙන ඊළඟ අභියෝගය තමයි දැන් දරුවෝ ටික මේ වෙද්දි ගෙන්න ගන්නේ. හැබැයි මේ වෙද්දි කුවේට් සෞදි මේ වගේ විරාජ්‍යන් රැසක ඉතාලිය රැසක පිරිසක් ඉන්නවා ලංකාවට එන්න බලාගෙන. ඔවුන් සම්බන්ධයෙන් කුමන විදිහේ ප්‍රතිපත්තියක්ද අනුගමනය කළ යුතු වෙන්නේ? ඔබ කතා කරන්නේ අපේ රටේ විදේශගත ශ්‍රමිකයින් ඉන්නවනේ. විදේශගත ශ්‍රමිකයින් ශ්‍රී ලාංකිකයින් ලංකාවට පැමිණිය යුතුයි කියලා තමයි මගේ අදහස. මොකද උන්ට දැන් ඒ රටවල් වල තියෙන අවදානමත් එක්ක මිදෙන්නත් ඔවුන් බලාගෙන ඉන්නවා ලංකාවට එන්න. ඉතින් ඔවුන් සෑම දිනෙකම අර ගුවන් තොටුපළට පැමිණියාම එතනින් නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කිරීමක් දැනට සිදු කරගෙන යනවා. ඉතින් මේ නිරෝධායන මධ්‍යස්ථාන වලට ගිහිල්ලා මේ නිරෝධායන මධ්‍යස්ථාන වලදී ඔවුන්ට යම්කිසි රෝගී තත්ත්වයක් ආවොත් ඒක හෙලි කරන්න. ඒක තමයි මගේ පණිවිඩය. යම්කිසි රෝගී තත්ත්වයක් කියලා කියන්නේ මේ කොරෝනා වෛරසයට අදාළව සෙම් ප්‍රතිශ්‍යාව, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුව, උගුරේ අමාරුවක්. මොකද අපි පහුගිය ටිකේ දැකපු කාරණයක් තමයි අර කිහිප දිනක් හිටියා මේ ඒ නිරෝධායන මධ්‍යස්ථානයේ ඉන්නකොට මට පොඩි උගුරේ අමාරුවක් තිබුණා.
මම හිතුවා ඒක එච්චර බරපතල දෙයක් නෙමෙයි කියලා. එහෙම ඉඳලා තමයි අර එළියට ගියාට පසුව රෝගීන් බවට දැක්කේ. අර දින ගණනාවක් සමහර වෙලාවල් ලැහුවා පහුවෙලා මොකද මම දකින්නේ කියලා. ඒ නිර්දාන මධ්‍යස්ථානයේදී මේ රෝගී තත්ත්වය හෙලි කරන්න. මොකද මේ හැමෝම පුරුදු වෙලා ඉන්නවා පොඩි හිස් එකක් කැක්කුමක් හැදුනත් මේ පැන්ඩෝල් පෙති දෙකක් ගන්න පුරුදු වෙලා සිටිනවා. ඒතකොට උණ කියන එක බැලුවට උණ දකින්න එකක් නැහැ. මොකද මේ නිරෝධායන මධ්‍යස්ථානවලදී මේ උණ බැලීම සිද්ධ කරනවා. ප්‍රෙෂර් බලනවා, උණ බලනවා. ඉතින් ඒ අපේ අර සෞඛ්‍ය අංශ වලින් ලබා මේ ආරක්ෂක අංශ වලින් ලබා දෙන සහයෝගය ඇතුලේ ඒකක් තියෙනවා. වෛද්‍ය අංශ වලිනුත් ඒ සහයෝගය ලබා දෙනවා. ඉතින් ඒකට අපි ඉල්ලන දේ තමයි පොඩි හරි යම්කිසි රෝග ලක්ෂණයක් තියෙනවා ඒක හෙලි කරන්න. එතකොට ඔවුන් ඉක්මනින්ම හඳුනාගෙන වෙනත් තැනකට යොමු කරලා රෝග රෝහල් කරා යොමු කරලා මේ අනිකුත් අයට බෝවීමේ හැකි අවදානම අඩු කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර හෙලි නොකිරීම තුලින් ගිහිල්ලා අර වෛරසය සමාජගත වීම නවත්වීමේ හැකියාවකුත් තියෙනවා. උන්ගේ පවුල් ආරක්ෂා කරගන්න ඕන. ඊළඟට සමාජය ආරක්ෂා කරගන්නත් ඕන. ඉතින් මේකෙදි මම තව කියන්න කැමතියි තමන්ට ආදරේ වෙන්න ඕන. මේ පිටරට සිට පැමිණෙන පුද්ගලයන් නෙමෙයි අපි සෑම සියලු දෙනෙක්ම මම මාව ආරක්ෂා කරගන්න ඕන. එතකොට අපි අපිට ආදරේ වෙන්න ඕන. අපි අපිට ආදරේ වුණාම මම මගේ සහෝදරයාට මගේ අම්මට තාත්තට ආදරේ වෙනවා. එතකොට මම මගේ අම්මට තාත්තට ආදරේ වුණාම මගේ ඊළඟට මගේ යහළුවන්ට යහළු මිත්‍රාදීන්ට මගේ රටට. ඉතින් මේ මගේ රටට ආදරය කරන්න මගේ ජනතාවට ආදරය කරන්න මම මට ආදරය කරන්න පටන් ගන්න. අපි ඉස්සර කියන එකත් තමයි selfish වෙන්න එපා. ආත්මార్థකාමී වෙන්න එපා. තමන් ගැන හිතන්න එපා. නමුත් මේ රෝගයේදී මම කියන්න කැමති ඉස්සෙල්ලා මාව ආරක්ෂා කරගන්න. මාව බලා ගන්න. එතකොට මම ආරක්ෂා වීම තුලින් මම අනිත් පුද්ගලයාට ආදරය කරනවා ආරක්ෂා කරනවා. ඇත්තටම මේ වෛද්‍යතුමී පැහැදිලි කරේ මුලින්ම න්‍යායාත්මක කාරණේ ඉඳලා අවසානයේදී ඔබෙන් විය යුතු කාරණේ. ඔබට ආදරය කරන්න. මේ වෙලාව තමයි වැඩිහිටියන් සලකන්න පුළුවන් හොඳම දේ. ඒ තමයි ඔබේ ගෙදර ඉන්නවා නම් වැඩිහිටියෝ ඔවුන්ගේ ජීවිත පරිස්සම් කරන්න සියලුම වගකීම් පැවරෙන ඔබ යටට. ඔබ පිටතට යන කෙනෙක් නම් ඔබ තමයි වසංගතයේ නිවසට අරගෙන එන පාර්ශ්වය බවට පත් වෙන්නේ, වාහකයා බවට පත් වෙන්නේ. ඒ නිසා නිසි ක්‍රමවේද කියලා තියෙනවා. ඒ දේවල් පිළිපදින්න මේක 100,000 වතාවක් කිව්වත් කඩ කරන තැන් බොහෝමයක් දකිනවා අපි. ඒ නිසා ඔබෙන් ඉල්ලන එකම දේ තමයි ඔබේ පැත්තෙන් කරන්නට පුළුවන් දේ කරන්න. අනික සියලුම බලධාරීන් මේ වෙද්දි කරන්න පුළුවන් උපරිමයේ ඔවුන්ගේ පැත්තෙන් කරනවා. මේක පාලනය කරගන්නට නම් බලධාරීන්ගේ ක්‍රියාපිළිවෙත සහ මහජනතාව කියන දෙගොල්ලොම එකට එකතුව ගමන් කළ යුතුයි. අපි අද දවසේදී කතා කළේ වසංගත රෝග විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ වෛද්‍යතුමිය සමගින්. බොහොම ස්තුතියි පැමිණ මේ ආකාරයෙන් දැනුවත් කිරීම පිළිබඳ. මොකද වසංගත රෝග විද්‍යාංශයේ වෛද්‍යවරුන් බොහෝ දෙනෙක් අපි කැඳවා ගත්තා මේ සතිය තුලදී මේ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න. ඉතින් නිවැරදි තොරතුරු තමයි ජාතික රූපවාහිනිය විදිහට අපි මෙහි සැබෑ තත්ත්වය ගෙන එන්නේ. අවදානමක් පවතිනවා. ඒ අවදානමට සූදානම් වීම ඔබේ පැත්තෙන් විය යුතුයි. අපි ලැබෙන සඳුදා යලි හමු යමු. ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම නිරෝගී යහපත් දවසක්. ආයිබෝවන්.